වී ගත නිරයෙන් සවිවී මිනිස් බවට සිත පිණිස දිවී වැය කරනද පතමුව ආසී උදසුන වෙතට ඇවී යමු පිරිසිදුව සැදී සමිඳුන් අපි එසදී අපි ගයමු අසස තුතිගී. කරුණාකර මාස් එක දාගන්න පූජා වෙලාවේ ගලවන්න එපා. ලබන්න දෙනකොට විතරක් මාස්ක් එක ගලවන්න පුළුවන්. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සුළු මොහොතක් නිහඬව අපි අතින් උණු සෑම සියලු පාපයකටම සමාව ඉල්ලා යාඥා කරමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙළෙමි. මාගේ වරදින්ය මගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් ඉතිකන්නේ මරියතුමියද සියලු සිරදූතයන් සහ ශුද්ධවන්තයන්ද මගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත විල්ලා සිටිමි. සිර බලති දෙවි ස්වාමීන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයට අප පමුණුවන සෙක්වා. ආමෙන්. ස්වාමීනි කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනි කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමීනි කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණනි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුල නව ජීවනය ලබන්නන් කෙරෙහි වහන්සේ අසීමිත ලෙසකින් ප්‍රේම කරන සෙක් වේද අප නිදහස සීමා කරන ලෞකික බන්ධනයන්ගෙන් අප මුදාගත මැනව. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අප තුළ ජීවමාන කරමින් සදාතන මහිමතාවයට අප සැම ප්‍රවිෂ්ඨ කළ මැනව. මෙහිදී භාෂුදාත්මයන් සමග එකම දෙවියන් වසදාහටම වැඩ සිටිනාවුද රජකම් කරන්නාවුද වහන්සේගේ පුත්‍රයාණන් සහ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. වඩිවන්න පළවෙනි කියවීම. රාජාවලිය පොතෙන් උපුටාගත් කොටසකින් තවද සමිදාන වහන්සේ පණිවුඩිය තිෂ්පීය එලියා වෙත පැමිණ නුඹ පිටත්ව සාමාරී වසන ඊශ්‍රායල් රජු වන ආහබ් රජු හමුවන්න යන්න. ඔහු නාපෝත්ගේ මිදිවත්ත අයිති කරගන්හි ගොස් සිටිති. නුඹ ඔහුට කතා කොට නුඹ ඒ වත්තේ මිරී අයිති කරගත්තේ දැයි සමිදාන වහන්සේ වදාරන සේකැයි කියන තවද බල්ලෝ යම් තැනක නාපෝත්ගේ ලී කෑවෝද එතැන්හිදී බල්ලෝ නොබේ ලී එසේ සමිදාන වහන්සේ ලේ ලෙවකන්නෝයයි සමිදාන වහන්සේ වදාන්න සේකැයි ඔහුට දන්වයි කීහ. ආහබ් කතා කොට අහෝ මාගේ හතුර නුඹ මා සොයාගත්තේ දැයි එලියාට කීහ. ඔහු උත්තර දෙමින් මම නුඹ සොයාගත්තෙමි. මක් නිසාද නුඹ සමිදාන වහන්සේගේ ඇස් හමුවෙයි නපුරු දේ කරන්න. නුඹ මබාර සිටින්හිය. බලන්න නුඹ පිට විපතට පමුණුවා සහ මුලින්ම අහකට නිරපා දමා නුඹේ පවුලට අය සියලු පිරිමින් ඊශ්‍රායල් වරුන් අතරේ දාසියන් වුවත් නිස්දාසියන් වුවත් මරා දමා නුඹ කෝප කරවමින් ඊශ්‍රායල් වරුන්ට පව් කරන්නට සලස්වමින් ක්‍රියා කරන නිසා නුඹේ වංශය නේපාත්ගේ වංශයේ පුත්
ජෙරෝබන්ගේ වංශය මෙන් අබියාගේ පුත් භාෂාගේ වංශය මෙන් දෙගරමියයි සමිදාන වහන්සේ වදාළසේක. උන්වහන්සේ යශපෙල්ගේ ගැන කතා කොට ඊශ්‍රායල් නගරේ පෞර ළඟදී බල්ලෝ යශපෙල් කන්නේය. අහබ්ගේ වංශය නුවර තුලදී මැරෙන අය බල්ලෝ කන්නෝය. පිටතදී මැරෙන අය පක්ෂී කන්නෝයයි වදාළසේක. සමිදාන වහන්සේ තම භාර්යාව වන ජෙසබෙල් විසින් පොළඹවනු ලැබ සමිදාන වහන්සේගේ ඇස් හමුවේ නපුරු දේ කරන්න බාර වූ අහබ්ද සමානව කිසිවක් නොසිටුවන්නේය. සමිදාන වහන්සේ ඊශ්‍රායල් ජනයා ඉදිරියේ පන්නා දැමූ අමෝනිවරුන් කළ සියල්ල ලෙස ඔහුට දේව රූපයේ පසුපස ගොස් ඊතා පිළිකුල් ක්‍රියා කළේය. අහබ් ඒ වචනය ඇසූ විට ශෝකයෙන් තම ඇදුම ඉරාගෙන ඇගේ හමට ගෑවෙන පරිදි ගෝණි රෙදි දමාගෙන निराहारව ගෝණි රෙද්ද පිට නිදා ගනිමින් කලකිරුණු ස්වභාවයකින් ඇසුරුනේය. එකල්හි සමිදාන වහන්සේගේ වචනය තිෂ්බී එලියා වෙත පැමිණ අහබ් මා ඉදිරියේ යටත් වූ අයුරු නුඹ දුටු වෙයිද? ඔහු මා ඉදිරියේ යටත් වූ බැවින් ඒ විපත ඔහුගේ කාලයේදී නොවන ඔහුගේ පිට පුත්‍රයාගේ කාලයේදී ඔහුගේ වංශය පිට පමුණුවන්නේ මේ කීය. දේව වාක්‍ය මෙසේය. ඔබගේ පිළිතුර මට අනුකම්පා කළ මැනව. මට අනුකම්පා කළ මැනව. මට අනුකම්පා කළ මැනව. දෙවිඳුනි ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකා දෙමුව මෙනව. මාගේ කිලිස් මලින් මා මුළුමනින් සෝදාලුව මෙනව. මාගේ පාප මලින් මා පිවිතුරු කළ මෙනව. मागी पाप मट सीही ओबट विरुद्धव ओबट पमनक विरुद्धव मम पौ केलेमी ओब हमुएहि मम नपुरुदे ඔබ හමුයෙන් මා පලවා නොහැරිය මෙනව. ඔබේ ශුද්ධාත්මය මා කෙරෙන් ඉවත් නොකළ මෙනව. මට අනුකම්පා කළ මෙනව. සුපුවත් ජයනද සඳහා නැගිට සිටින්න. Hallelujah, 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 hallelujah,
කරන කොටගෙන දෙවියන් වහන්සේ ලෝකය තමන් වහන්සේට සමගි කරගනිමින් සිට ඒ සමගි කිරීමේ සේවය අපට බාර දුන්සේක. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සුවිශේෂක මතයතුමාන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමීනි ඔබ වහන්සේට මහිමය වේවා. නුඹයාසල් වැසියාට ප්‍රේම කරන්න සතුරාට වෛර කරන්නයි කී බව ඔබ අසා ඇත. ඒත් මම ඔබට කියමි ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න ඔබට පීඩා කරන්නන් උදෙස්සා යාඥා කරන්න. මෙසේ ඔබ ස්වර්ගයේ වැඩ සිටින ඔබගේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නහුය. කුමක් නිසාද උන්වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක. දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක. ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම් එයින් ඇති විපාකය කුමක්ද? අය කැමියෝ පවා එසේ නොකරත්ද? ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහු නම් එහි ඇති විශේෂය කුමක්ද? විජාතිකයෝ පවා එසේ නොකරත්ද? එබැවින් ස්වර්ගික පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණව සිටින්නාක් මෙන් ඔබද සර්ව සම්පූර්ණ වන්න. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. වඩිවන්න මගේ ප්‍රමාන්තේනේ. මගේ ආදර ප්‍රමාන්තේනි, ස්වාමීන් වහන්සේ ඔබට මට අද අභියෝගයක් එල්ල කරනවා. අභියෝගයක්. ඒ තමයි උඩුගම් බලා යන්න. සාමාන්‍යයෙන් අපිට යන රැල්ලට යනවා කියන එක එච්චර ප්‍රශ්නයක් නැහැ. ගඟ යන පැත්තට ගලාගෙන යනවා කියන එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි උඩුගම් බලා යන්න ඔබට වෙනම ශක්තියක් ඕන වෙනවා. අපි ශුද්ධෝත්‍රීත්වයේ මංගල්‍ය සැමරුවා, ශුද්ධාත්මයන් වහන්සේගේ මංගල්‍ය සැමරුවා. මේ මංගල්‍ය ශුද්ධාත්මයන්ගේ මංගල්‍යයෙන් අපි ශුද්ධෝත්‍රීත්වයට සම්බන්ධ වුණා, ශුද්ධෝත්‍රීත්වයට සහභාගී වෙනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි, අපි පූජාව ආරම්භයේදී මෙන්න මෙහෙම කියනවා. ඔබට මතක නම් අහගෙන ඉන්නවා නම් ශුභ පූජාව ආරම්භයේදී අපි කියනවා අප ස්වාමීන් වන, අපි හැමෝම කියමු. මාස්ක් එක නිසා ඇහෙන්නේ නැහැ නේ. හයියෙන් කියන්න. අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඒතර ඔයගොල්ලෝ මොකද කියන්නේ? ඔබ සමගද පවතිවා. මගේ ආදර පුතේ, ඔබටත් මටත් අපි හැමෝටම එතකොට මොකක්ද? ජේසුගේ වරප්‍රසාදය, දෙවියන් වහන්සේ තාත්තගේ ආදරය, ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම. දැන් එහෙම කියද්දී ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම කියලා කියද්දී මොකක්ද එකෙන් කියන්නේ? දෙවියන්, අපි කියන සහභාගීකමට කොයින නොයියා කියන වචනය. හරිද? මොන නොයියාද? කොයින නොයියා. ඒ කියන්නේ කොයින නොයියා කියලා කියන්නේ දෙවියන් වහන්සේ අපිත් අතර සමානකම බෙදා ගන්න දෙයක් තියෙනවා. දැන් ඒ තැනදී දෙවියන් වහන්සේගේ සහභාගීකම, දෙවියන් වහන්සේගේ සහභාගීකම තමයි ශුද්ධාත්මයන්ෝ. ඒ කියන්නේ ජේසු ගාව, දේව තාත්තා ගාව ඉන්න ආත්මයන්න් වහන්සේවම ඔබගේ මගේ ජීවිතෙත් ඉන්නවා.
එතකොට ඒ උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ ඉද්දී මගේ ආදර පුතේ දුවේ ප්‍රේමවන්තයනි ඔබ මගේ ජීවිතය ගත කරන්නට ඕනේ ඒ දේව සමානකමක් එක්ක. දැන් ඔබ මම ප්‍රශ්නේ තියෙන ඔබ මම හැදුනේ මේ ලෝකේ නිසා ඔබ මම ගොඩනැගුණේ මේ ලෝකේ නිසා අපි හැමෝම දැක්කේ ලෝකය කටයුතු කරන නිසා ටීවී එක දැම්මයින් පස්සේ දකින්නේ ඒ එක විදිහක් නිසා දෙවියන් වහන්සේගේ විදිය අපිට අමතක වෙලා යනවා. දෙවියන් වහන්සේ මොන විදිහටද කටයුතු කරන්නේ අපිට ආදර්ශය කියන එක අපි ඉමිටේට් කරන්නේ අපේ ලෝකය කරන කියන දේත් එක්ක. දැන් ඒක අපේ පවුල්වල අපි ඉන්න තැන්වල අපේ විශේෂයෙන්ම පුංචි දරුවාගේ පාසල වෙන්නේ අම්මා තාත්තා මුලින්ම. ඒතර අම්මා තාත්තා හැසිරෙන විදිය අම්මා තාත්තගේ රටාව තමයි එයා අයිති කරගන්නේ. එතකොට ඔබ මගේ බිහේවියර් එක ඔබගේ මගේ චර්යාව මොකද වෙන්නේ? ඒ ලෝකය දකින දේත් එක්ක තමයි අපි අයිති කරගන්නේ. ඉතින් අපි ලෝකයේ මොකක්ද දකින්නේ? tit for tat theory. ලෝකේ අපි දකින්නේ දතට දත නියාමය. ඒ කියන්නේ ඇසට ඇස නියාමය. ඒ කියන්නේ එකට එක කරන එක තමයි අපි දකින දේ. මගේ ආදර ප්‍රේමවන්තයනි ඒ එකට එක කරද්දී ලෝකය දකිනවා. ඒ කියන්නේ ලෝකයේ තුල දකිද්දී මගේ ආදර ප්‍රේම ඒ කියන්නේ ඔබගේ මගේ ජීවිතයේ එකක් කරොත් අනිත් පැත්තට කරන්න. ඒක රියැක්ෂන් එකක්. ඕනම අපේ ජීවිතයේ ඒ රියැක්ෂන් එක කියන එක අපේ ජීවිතේ ඉබේම එන දෙයක්. දැන් ඔබගේ ඇහැට මොකක් හරි වදින්න આવොත් ඇහැ පිය වෙනවා. තේරුණාද? ඔබ මොකක් හරි වැටෙනවා ඔබ මෙහෙට වෙනවා. ඒක ඔබ වාහනයක් කෙලවන කෙනෙක් නම් බයික් එකක් කෙලවන කෙනෙක් නම් බ්‍රේක් එක ඉබේට ගැහෙනවා ප්‍රේමවත්. සමහරට ඒක හිතන්නේ නැතුව ඒ බොඩි රියැක්ෂන් එකක් තියෙනවා. අපි ඇඟින්ම රියැක්ට් කරන දෙයක්. අපි ආරක්ෂණයක් එක්ක ඒ කියන්නේ ඩිෆෙන්ස් මෙකැනිසම් එකක් එක්ක අපි කටයුතු කරනවා. දැන් මේක තමයි සාමාන්‍යයෙන් විදිය. එකක් කතාවකට දෙකක් කියනවා. මම දුන්නා කොහමද? මට එහෙම ඒක තමයි ඒක ඇඟේ ඒකට ඔබට වෙනම එනර්ජි එකක් ඕනේ නැහැ. හැබැයි මගේ ආදර ප්‍රේමවන්තයනි තාත්තගේ දරුවෙක් වෙද්දී දේව තාත්තගේ දරුවෙක් වෙද්දී ඔබ මම අයිති කරගන්නට ඕනේ ඒ තාත්තා කටයුතු කරන්නේ වෙනම විදිහකට. අද පළවෙනි කියවීමේ අපි දකිනවා ඔබ ඊයේ දවසේ කියවීමේ සම්බන්ධ තැනකටයි අද අපි යන්නේ. පළවෙනි කියවීමේ අපි දකිනවා මගේ ආදර ප්‍රේමවන්තයනි කොහොමද දෙවියන් වහන්සේ එලිෂාට කතා කරලා කියනවා නාබොත්ගේ මිදිවත්තක් ගැන. නාබොත්ගේ හොඳට අහගන්න. ඒ කියන්නේ නාබොත් කියලා කියන්නේ එතන රජගේ නම තමයි රජ ඇවිල්ලා ආහාබ් රජ. ආහාබ්ගේ රජ මාලිගාවෙන් ඉස්සරහා තියෙනවා මිදිවත්තක්. ඒක අයිති නාබොත්. නාබොත් කියනවා ආහාබ්ට ආස හිතනවා මේ මිදිවත්තට ආස හිතලා ගිහිල්ලා නාබොත් රජනේ රජ කියලා කියනවා ඔබ ඔය මිදිවත්ත මම සල්ලි වලට ගන්නවා. නාබොත් කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මම වෙන මිදිවත්තක් දෙන්න. නාබොත් කියනවා මම මේක පරම්පරාවෙන් හම්බ වෙච්ච දේ. ඒ නිසා ඒක මම විකුණන්න කැමති නැහැ කියලා. ඊට පස්සේ ඒක දුකෙන් ඉන්නවා. කවුද? ආහාබ් දුකෙන් ගෙදරට ඉඳද්දි එයාට එනවා නපුරු වයිෆ් කෙනෙක්. එයා තමයි ජෙසුබෙල් කියන්නේ. ජෙසුබෙල් ගිහලා අහනවා ඔයා මොකද දුකෙන් ඉන්නේ? ඔයා මොකද දුකින් ඉන්නේ නා ආද්දි එයා කියනවා මට මේ මිදිවත්ත ගන්න බැරි වුණා කියලා. ඊට පස්සේ ජෙසුබෙල් මොකද කරන්නේ? ඊයේ කතාව මම කියන්නේ. අද එතනින් තමයි යන්නේ. ජෙසුබෙල් මොකද කරන්නේ? කුමන්ත්‍රණයක් කරලා කොහොමාරි මංකොල්ලකාරය දෙන්නෙක් දාලා බොරු සාක්ෂි දීලා මොකද වෙන්නේ? නාබොත්ව ගල් ගහලා මරනවා. ඊට පස්සේ මිදිවත්ත අයිති කර ගන්නවා. මගේ ආදර ප්‍රේමවන්තයන් මහා ජරා අසික්කිත වැඩක් මේ මිනිස්සයා කරේ. නාබොත් ආහාබ් කියන දෙවියන් වහන්සේ පත් කළපු රජතුමා. දැන් මේ අහිංසක මිනිස්යාව මරලා දැම්මා. දැන් දෙවියන් වහන්සේ ඒ කියන්නේ පරම්පරාවෙන් ආව මිදිවත්තක් නිසා. පරම්පරාවෙන් ආව මිදිවත්ත ඒගොල්ලෝ ඒ ජුදා ජාතිකයන්ට ඒක වටින දෙයක්. ඒක විකුණපු නිසා තමයි එහෙම කරන්නේ. විකුණන්න බෑයි කියලා ඒක කරන්නේ. දැන් මේ මිනිස්සයා මරුවා නම් දෙවියන් වහන්සේ සර්ව සාධාරණ පියාණන් විදියට ආදරවර තාත්තා වගේම සර්ව සාධාරණ පියාණන් විදියට නාබොත් සමන් ආහාබ්ට කොහොම දඬුවම් කරන්න ඕනේද? ඒකයි කියන්නේ නාබොත්ගේ ලේ බල්ලෝ ලෙව කෑවනම් ආහාබ්ගේ ලේ ඒ තැනම බල්ලෝ ලෙව කනවා. ඒක තමයි ඒක තමයි wrath of God දෙවියන් වහන්සේගේ විනිශ්චය. හැම ක්‍රියාවටම සමාන උද ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙනවා මගේ ප්‍රමාන්තේ.
ඉතින් අපි කරන පව් හැම දෙයකටම අපි අනිවාර්යෙන් වන්දි ගෙවන්න ඕනේ. ඔබ පව් කරත් ඔබ වන්දි ගෙවන්නම වෙනවා මගේ ප්‍රමාන්තයෙන්. ඒකෙන් අපිට පැනලා යන්න විදියක් නැහැ. ඒක ලෝක සභා දහම තුලම අපිට තියෙන දෙයක්. ඊට පස්සේ කියනවා ජෙසුබෙල්ටත් එහෙමයි. ජෙසුබෙල්ටත් දඬුවම් එහෙමම දඬුවම් කරනවා කියලා එලිෂාට කතා කරලා දෙවියන් වහන්සේ කතා කරලා කියනවා. එහෙම බැලුවොත් අපි කී දෙනෙක්ට දඬුවම් කරන්න ඕනේද? අපි හැමෝටම කොච්චර ඔබ මම දඬුවම් විඳින්න ඕන අයද? ඔබ මම කොච්චර අපි දැන් මේක ආහාබ් සහ ජෙසබෙල් විතරයි මේ කුමන්ත්‍රණය දැනගෙන හිටියේ. වෙන කවුරුත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ ඒ හැම දෙයක්ම දැක්කා. මගේ ආදර ප්‍රේමන්තයනි. ඒක එලිෂාගේ ආහාබ්ට කියද්දී ආහාබ් මනස්තාප වෙලා අලු ගාගෙන ඇඳුම් ඉරාගෙන මනස්තාප වෙලා එයා දුක් මනස්තාප වෙනවා. දෙවියන් වහන්සේ එයාට සමාව දෙනවා. දෙවියන් වහන්සේ එයාට සමාව දීලා කියනවා මොකක්ද? වචනේ කතා කරලා කියනවා එකල්ලි සමිදානන් වහන්සේගේ වචනය තිෂ්බීහි එලියා වෙත පැමිණ ආහාබ් මා ඉදිරියේ යටත් වූ අයුරු නුඹ දුටුවෙහිය. ඔහු මා ඉදිරියේ යටත් වූ බැවින් ඒ විපත ඔහුගේ කාලයේදී නොව ඔහුගේ පුත්‍රයන්ගේ කාලයේදී ඔහුගේ වංශය පිට පමුණුවන්න මේ කිය. ඒ කියන්නේ මොකද වෙන්නේ? ඒක එයාගේ කාලෙන් පස්සට යනවා. මගේ ආදර ප්‍රේමන්තනි මේ දේව තාත්තගේ ආදරය ඒ මනස්තාප වෙච්ච කෙනාට මනස්තාප වෙච්ච තැන දෙවියන්ගේ හිත වෙනස් කරගත්ත විදිය. ඒ තමයි දෙවියන් වහන්සේ ආදරය කරන විදිය. ඒ කියන්නේ අච්චර ජරා වැඩක් කරත් මනස්තාප වෙච්ච තැන අවංකව මනස්තාප වෙච්ච තැන සමාව ලැබෙනවා. එතකොට මගේ ආදර ප්‍රේමන්තනි දැන් මේ දේව තාත්තා ආදරය කරන්නේ කොහොමද කියලා ජෝම්තුමාගේ 13 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය බලන්න. ජෝම් 13 16 වෙනි වගන්තිය. අපි හැමෝම කියවන්න යනවා. ස්ක්‍රීන් එකේ ඔබට පේනවා වචනය. අපි හැමෝම කියමු. ක්‍රියා ජෝම් 13 16 වෙනි වගන්තිය. ජෝම් 3 16 වෙනි වගන්තිය. ජෝම් 3 16 වෙනි වගන්තිය. දෙවියන් වහන්සේ ලෝකයාට දෙවියන් වහන්සේ කියන්න කෑගාල කියන්නේ දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළසේක් දැයි කීවොත් ස්වකීය ඒකජාතික පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය. මගේ ආදර ප්‍රේමවන්තයනි දේව තාත්තා කොච්චර ඔබට ආදරේද? එකම දැන් ආහාබ්ට කිව්වේ එයාගේ පරම්පරාවට දඬුවම් ලැබෙනවා. එයාගේ පරම්පරාවට. දැන් මෙතන ඒ පරම්පරාවට එයාගේ පුතාලාට දඬුවම් ලැබෙනවා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේම පුතා එවලා ඔබ මම විඳින්න ඕන දඬුවම ඔබගේ මගේ පහර ස්වාමීන් වහන්සේ දරා ගන්නවා. ඒ කියන්නේ දේව තාත්තා එයාගේ පුතාව දෙනවා ඔබගේ මගේ පාපයට වන්දි ගෙවන්න. අපි කොච්චර හතුරුකම් කරත් උන්වහන්සේගේ ආදරය වෙනස් වෙන්නේ නැහැ මගේ ප්‍රමාන්තයනේ. ඒ ආදරයෙන් ආදරය කරන්න. අද උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ සතුරාට ඔබ මිතුරාට ප්‍රේම කරලා සතුරාට වෛර කරද්දී ඒකේ ඇති බලයක් නැහැ. ඒක රියැක්ෂන් එකක්. බල්ලා වුණත් කෑමක දෙනකොට නගුට වනනවා, කෑම ගාජු ගාල කරනවා. සත්තුන්ගෙත් ඒක තියෙනවා. නමුත් ඔබ මම දේව තාත්තගේ දරුවෙක් නම් ඔබ මම උන්වහන්සේගේ දරුවෙක් නම් මගේ ආදර ප්‍රේමවන්තනි උන්වහන්සේ විදියට ඒ කියන්නේ උන්වහන්සේ සුදනන්ට දුදනන්ට හොඳ නරක හැමෝටම වැස්සෙවනවා. ඒක මේ නරක එක්කෙනාගේ ගෙදරට කියලා ඒක නතර වෙලා එහා පැත්තට ඒක බයිපාස් වෙලා අනිත් එක්කෙනාට ඉන්නේ නැහැ. හැමෝටම හිරුවෙලිය දෙනවා. එක වගේ ආදරය උන්වහන්සේගේ ආදරය එක වගේ හැමෝටම දැනෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි පව් කරද්දී අපි දොර ජනෙල්ල වහගත්තොත් එහෙම දොර ජනෙල්ල වහගෙන හිටියොත් අපිට ඒ අවුව දැනෙන්නේ නැහැ. අපි වහගෙන හිටියොත් අපි ආවරණය කරගෙන හිටියොත් අපිට ඒ වස්ස තෙතමනේ දැනෙන්නේ නැහැ. ඒක මගේ ප්‍රශ්නයක්. උන්වහන්සේගේ ප්‍රශ්නයක් නෙමෙයි. උන්වහන්සේගේ ආදරය එහෙමයි. උන්වහන්සේ කවදාවත් ඔබ මොන දේ කරත් උන්වහන්සේ ඔබත් එක්ක තරහ වෙන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමවන්තයනි අද උන්වහන්සේ කතා කළා කියනවා. ඔබ උන්වහන්සේ ආදරය කළා වගේ ආදරය කරන්න. සතුරාට ප්‍රේම කරන්න. ඔබ සතුරාට ප්‍රේම කරන්නේ කොහොමද මගේ ප්‍රේමවන්තයනි? ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ ඔබ චුට්ටක් හිතලා බලන්න. ඒක චූටි වෙලාවක් ඇස් ටික පියාගන්න අපි. ඇස් ටික පියාගන්න.
චූටි වෙලාවකට ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන කල්පනා කරලා බලන්න ඔයාගේ ජීවිතයේ ඔයාට ජරාම වැඩේ කරපු කෙනා. අසික්කිතම වැඩේ කරපු. තාම ඔබගේ හිතේ තරහක් තියෙනවා. වෛරයක් තියෙනවා. ඇයි මට මෙහෙම කරේ කියලා. චුට්ටක් හිතලා බලන්න. ඒ කියන්නේ ඇස් දෙක අරින්න. ඒ කියන්නේ ඔබට තාම ඒ කියන්නේ ඒ කෙනා මෙහෙම කරා මට. ඒ කෙනා මේ විනාශය කරා මට. මගේ ආදරේ ප්‍රමාන්තයනේ. මම චිත්‍ර අඳිනවා ඉස්සර. චිත්‍ර අඳිද්දී ඒක අඳින්නේ වෙන විදියකට. පැය ගොඩාක් වෙලාවක් යනවා චිත්‍රය අඳින්න මට. මම බ්‍රෂ් එකකින් අඳිනව නෙමෙයි. ගොඩාක් වෙලාවට මම එක එක ක්‍රම පාවිච්චි කරනවා. ස්පොන්ජ් එකක් අරගෙන මෙහෙම තලලා ස්මොජ් කරලා තමයි අඳින්නේ. ඒ කියන්නේ හැම කොලයක්ම බ්‍රෂ් එකේ පේන් බ්‍රෂ් එකේ බුරුස්වේ තියෙන ඒ බුරුස්වේ දෙපැත්තට කරලා මෙහෙම තලන්න ඕනේ. ඒක මෙහෙම පේන් කරනවා නෙමෙයි. සෑහෙන වෙලාවක් යනවා. පරමතකයි මේ චිත්‍රය අඳලා හරිම ලස්සනයි. චිත්‍රය අඳලා මම මේ සිවුර තිබ්බා වෝටර් කලර්ස් ටික වේලෙන්. ටික වෙලාවක් යනකොට දැන් මම මාමලා ගෙදර හිටියේ. මාමගේ පොඩි පුතා කාමරෙන් එනවා එළියට. මම බැලුවා විනාශයි තමයි මොනවද කරලා තියෙන්නේ කියලා. මම ගිහිල්ලා බලද්දි මොකද කරන්නේ? අර ලස්සන කැලයක්. ඒ කැලේ ඉස්සරහා දියපාරක් තියෙනවා. පොන්ඩ් එකක්. ඒ පොන්ඩ් එකේ වතුර වගේමයි මගේ ප්‍රමාණය. ඒ ලස්සනට ආව එක. මූ මොකද කරේ? ගිහිල්ලා වතුර කෝප්පයක් අරන් දාලා වතුරට. වතුර වගේනේ. පොඩි. එතෙන් මම යද්දි අර කුඩ වතුර මම ටක් ගාලා පේන් පින්තූරේ මෙහෙම ගසලා වතුර ටික අයින් කරලා ඊට පස්සේ පී දැම්මා. හැබැයි වතුර වැටිච්ච තැන පිහදාදී හැම ගියා. අර පොන්ඩ් එකේ වතුරවල තියෙන ඒ පාට හදන්න බෑ. මම පාට 4-5ක් කලවම් කරලා හදන්නේ. කියන්නේ බ්‍රෙහම ස්පොන්ජ් එකක් අරගෙන මෙහෙම ගන්න ඒක ආයි ජීවිතේට ඒ පාට ගන්න බෑ. විනාසයි. ජීවිතේ ඔයාලගේ ඔබගේ මගේ දැන් ඔබ කල්පනා කරද්දි තරහා කෙනා. ඒ වගේ ජීවිතේ ඔබට විසඳ ගන්න බැරි ස්පොට් එකක් හදලා. ඔබගේ ජීවිතේ නාස්ති කරලා. ඒ කියන්නේ ඔබට මට මේ ඒ කියන්නේ ඒක තුවාලේ මතක් වෙද්දි වෙන්න ඒ කෙනත් එක්ක තියෙන තරහ වැඩි වෙනවා. මට එපා වුණා මගේ ප්‍රමාන්තේ. ඊට පස්සේ පොඩි එකා නිසා මොකුත් කරන්න බෑ. පොඩි මල්ලිනේ මගේ. මම පේන්ට් එක ආයි ගත්තා. ඊට පස්සේ තව පින්තූරයක් පෙරලලා අරගෙන අර වතුර වැටිච්ච පොන්ඩ් එකේ පින්තූරේ ඒ හැම ගිය තැන මම තාරාව දෙන්නෙක් වැන්දා. එක තාරාවෙක් මෙහෙම තටු ගහගෙන යනවා වතුරෙන් තටු ගහගෙන යනවා. එතකොට වතුර ඒකේ බින්දු 20 වෙනවා. අර වතුරට වැටිලා ඒක මම තව පින්තූරයකින් අරගෙන ඒක එක්සැක්ට්ලි අර වතුර පින්තූරේ හැම කිය තැන ඇන්දා. මොකද අර වතුර විදිය ගන්න බෑ මට. පින්තූරේ වේලුවා. ඉතින් කට්ටියම හවස අපේ ගෙදර ආවන් පස්සේ මම අඳපු චිත්‍රය පෙන්නවා. මාර ලස්සනයි. හැමෝ දැන් ඇප්‍රීෂিয়েට් කරනවා. ඇප්‍රීෂিয়েට් කරලා හැමෝම කියන්න ගත්ත මගේ ප්‍රමාන්තේ. මේ පින්තූරේ ලස්සනම පුතේ මේ තාරාව දෙන්න. ඒ පින්තූරේට අලුත් ලස්සන ඒගොල්ලෝ දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. ඒගොල්ලෝ දන්නේ දැක්කේ ඉවර වෙච්ච පින්තූරේ විතරයි. මේ පින්තූරේ මේ තාරාව දෙන්න නම් හරිම ලස්සනයි. ඒකේ මේ පින්තූරේට මාර ලයිෆ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකන ලස්සනට ඇවිලා හැමෝම මම දැන් බලනවා මේ මොකක්ද මේ දැන් මම විනාශ වෙච්ච තැන පොඩි මල්ලියා ගිහිල්ලා විනාශ කරපු තැන දැන් ඒකේ අර අඳපු තාරාව දෙන්න හැමෝම කියනවා ඒකම ලස්සනයි කියලා. මට පොඩි එකාව ගිහිල්ලා බදාගෙන උම්මා එකක් දෙන්න හිතුණා ඒ වෙලාවට. හොඳ වෙලාවට වතුර ගිහිල්ලා ඇලුවේ. මගේ ආදර ප්‍රමාන්තයනේ. ඔබගේ මගේ ජීවිතයේ සුද්ධාත්මයන් ආවයින් පස්සේ
ඔබට පේන්නේ ඒ හිල් වෙච්ච තැන විතරක් නෙමෙයි. ඒ කළු පාට තිත විතරක් නෙමෙයි. ඒ විනාශය විතරක් නෙමෙයි. ඔබ අදහනවා දෙවියන් වහන්සේගේ ආදරය. ඔබගේ ඒ විනාශ වෙච්ච තැන චිත්‍රය අඳපු උන්වහන්සේගේ අතට දෙද්දී උන්වහන්සේ දන්නවා ඒ තුවාල වෙච්ච තැනම උන්වහන්සේ පෙරලන විදිය. ඒ නීරස ජලයම උන්වහන්සේ රසවත් කරන්න පුළුවන්. ඒ විනාශයම උන්වහන්සේ වාසනාවකට පෙරලන්න පුළුවන්. ඒ හැඩි වෙච්ච තැන උන්වහන්සේට හැඩ කරන්න පුළුවන්. ඒ බිඳුණු තැන උන්වහන්සේට ගොඩනගන්න පුළුවන්. ඒ තැනම මගේ ප්‍රේමවන්තයනි. ඔබ විශ්වාස කරන දවසේදී ඔබගේ විනාශයට වඩා තාත්තගේ බලය වැඩි. ඒ කෙනා ඔබගේ ජීවිතය විනාශ කරන්න කරපු දෙයට වඩා තාත්තගේ බලය වැඩි කියලා ඔබ අදහන දවසේදී ඔබ ඒ කෙනා එහෙම කරපු කෙනාට ඔබ ආදරය කරනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි, එක ෆැමිලි කවුන්සලින් සෙෂන් එකක එක බිරිඳක් ඇවිල්ලා මට කතා කරලා කිව්වා, "ෆාදර්, මගේ හස්බන්ඩ් ලෙඩෙක්. මානසික ලෙඩෙක්. මට පුදුම වදයක් දෙන්නේ. ඒ කියන්නේ පුදුම විදියට හැම විදියකින් මේ මිනිස්යාට වද දෙනවා. මම එයාට ආදරෙයි ෆාදර්. මම ඒවා අම්මේ කොහොමද එහෙම ආදරය කරන්නේ?" එයා මට කියනවා, "ෆාදර්, මම බෞද්ධ කෙනෙක්. මම කතෝලික වුණේ මගේ ස්වාමිපුරුෂයා විවාහ වෙන්න. අද මම මගේ ජේසුව දැනගත්තේ මගේ හස්බන්ඩ් නිසා. ඒ නිසා එයා මට කොච්චර මේ දේවල් කරත් මට මගේ ජේසු හම්බුනේ ඒ නිසා. මමට එයාට ආදරය කරන එක නතර කරන්න බෑ." කොච්චර ඒ කියන්නේ මගේ ප්‍රේමවන්තනි, ඔබගේ ජීවිතයේ ඔබ දැන් අද ඔබ කල්පනා කර ඒ තරහකාරයක් කරපු දේ ඔබ ඒ ගොලියත්ව විශාල කරගෙන ඔබට විශ්වාස කරේ නැත්නම් දෙවියන් වහන්සේ දේව තාත්තා ඊට වඩා එහා දෙයක් ඔබගේ ජීවිතේ කරනවා කියලා ඔබ කවදාවත් සමාව දෙන්න බෑ. ආදරය කරන්න බෑ. හැබැයි ඔබ අදහන්න ගත්තොත් මේ සිද්ධිය නිසා, මේ රැවටීම නිසා මගේ ජීවිතේ වෙච්ච මේ දේ ස්වාමීන් වහන්සේ යහපතකට පෙරලනවාමයි. ඒ තැන කඩලා නැසේ හිතාගන්න බැරි දෙයක් කරනවාමයි. ඔබ ඒ ආදරයෙන් ඔබ පිරිච්ච දවසේදී දේව ආදරය හැම සිද්ධියකටම වඩා විශාලව ඔබ අත්දකින්න දවසේදී ඒ කෙනා කරපු තුවාලයේදී මට රිදිච්ච දෙයට වඩා ජේසුගේ ආදරය මට දැනෙනකොට මගේ ප්‍රේමවන්තයනි, ඒකයි ස්ටීවන් තුමාට ගල් ගහද්දී ශුද්ධාත්මයන්ව ඇවිල්ලා ස්වර්ගය විවර කරලා දැක්කා. ජේසු එහා පැත්තේ ඉන්නවා, ගල් වදිනවා, රිදෙනවා. එතන පවුලුත් ඉන්නවා. ගොඩාක් අමාරුයි. හැබැයි ජේසුව දැක්කා එහා පැත්තේ. මැරෙනකොට කිව්වා, "ස්වාමීනි, මම පිට මේ වරද තියන්න එපා." මගේ ආදර ප්‍රේමවන්තයනි, ආදරය කරන්න බෑ ඔබට හතුරුකම් කරපු කෙනාට ජේසුව ඒ සිද්ධියට ගේන්නේ නැතුව, ජේසුව ඒ සිද්ධිය ඇතුලේ අයිති කරගන්න නැතුව. එනිසා අපි ආඥා කරමු. ජේසුව අද අපිට කියද්දී ඔබගේ තාත්තගේ දරුවෙක් වෙන්න, ඒ තාත්තගේ ඥාන තමයි ශුද්ධාත්මයන්ෝ මගේ ජීවිතයට ආවයින් පස්සේ ශුද්ධාත්මයන්ෝ මාව සම්පූර්ණ සත්‍ය කරා අරගෙන යනවා. මට පේන දෙයට වඩා එහා දෙයක් මම දකිනවා. දේව ආදරය හැම සිද්ධියක් ඇතුළෙම, පීඩාව ඇතුලේ ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා රෝම 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියන වචන ගන්න. රෝම 5 3 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියනවා පීඩා විඳීමෙන් ඉවසිල්ලෙන් තැන්පත් බව. වචන ගමු. එපමණක් නොව කියන්න හැමෝම කියන්නේ එපමණක් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ලෙන් තැන්පත් බවද, තැන්පත් බවෙන් බලාපොරොත්තුවද උපදින බව දැන අප විඳින පීඩාවලදී වුවද අපි ප්‍රීති ප්‍රමෝද වෙමු. එබඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයන්ෝ දේව ප්‍රේමයෙන් අප සිත් පුරවන සේක. ශුද්ධාත්මයන්ෝ ආවයින් පස්සේ එළියෙන් එන පීඩාවට වඩා ඇතුලේ ජේසුගේ ආදරය ඔබට වැඩියෙන් දැනෙන්න ගන්නවා. මගේ ප්‍රේමවන්තයනි, ඔබට හතුරුකම් කරන, අසාධාරණකම් කරන, කෙනහිලුකම් කරන, ජරා වැඩ කරන ගොඩාක් ඇති.
සමහරවිට ඔබගේ බිරිඳම ඔබගේ ස්වාමි පුරුෂයාගේ මේ පීඩාව ඔබට එන්නේ. ඔබට එපා වෙලා ඇති. යකාට ඕනේ ඒ වේදනාව ලොකු කරන්න දේව ආදරයට වඩා. යකාට ඕනේ ඒ ගොලියත් ලොකු කරන්න ස්වාමීන් වහන්සේගේ රැකවරණයට වඩා. යකාට ඕනේ රතු මූදේ ලොකු කරන්න ස්වාමීන් වහන්සේගේ වචනයට වඩා. හැබැයි මතක තියාගන්න ඒ කෙනා කරපු තුවාලය ස්වාමීන් වහන්සේ ඉඩ දුන්නේ නැත්නම් එයාට මට එහෙම කිසි දෙයක් කරන්න බෑ. ඒක උන්වහන්සේ පිලාත් කතා කරලා කිව්වේ. පිලාත් කියද්දි ජේසුට ඔබව ගලවන්නත් මුදවන්නත් මට බලය තියෙනවා කියද්දි. ජේසු කතා කරලා කිව්වා තාත්තා අවසර දුන්නේ නැත්නම් ඔබට ඒක කරන්න බෑ. එනිසා පුද්ගලයෝ දිහා බලන්න එපා. තාත්තා දිහා බලන්න. ඔබගේ ජීවිතේ හැම දෙයක්ම අල්ෆාව ඔමේගාව හැම සිද්ධියක්ම තාත්තගේ අතේ වෙන්නේ. ඔබ තාත්තගේ අතට බාර වුණොත් එහෙම ස්වාමීන් වහන්සේගේ තාත්තගේ අතට බාර වුණොත් ඒකයි ජේසු කුරුසියේ ඇන ගැහිලා මැරිලා අන්තිම මොහොතේ කියන්නේ තාත්තේ පියාණනි ඔබගේ හස්තයට මාගේ ආත්මය බාර කරනවා කියලා. තාත්තගේ අතට බාර වුණොත් ඒ වේදනාවේදී තාත්තා සිද්ධිය අතට ගන්නවා. තාත්තා දන්නවා වෙනස් කරන්න ඕනේ තැන. ඔබ තාත්තගේ පුතෙක්, තාත්තගේ දුවෙක් කියන එක මතක තියාගන්න. එක එක්කෙනාට අයිතිය දෙන්න එපා. කවදාවත් ස්වාමින් වහන්සේ ඔබගේ ජීවිතය කිසිම කෙනෙක්ට විනාශ කරන්න දෙන්නේ නැහැ. උනාසගේ බාරේ ඉන්නවා නම්. ඔබ යකාට බාර වුණොත් විනාශ වෙයි. හැබැයි ජේසුගේ තුරුලේ ඉන්නකම් කාටවත් ඔබගේ ජීවිතේට කිසි දෙයක් කරන්න බෑ. එහෙනම් අයි පීඩා කරන්නේ? ඇයි ජේසුව මැරුවේ? ඇයි ජුදා දාජිකනේම කරේ? ඇයි නායක පුජිකේම ජේසුට කරේ? තාත්තගේ එකම පුතානේ. ඒ හැම දෙයකින්ම තාත්තා ලොකු දෙයක් කරගත්තා. ඔබව මාව ගලවන්න ජේසු ඒ පීඩාව යන්න ඕන. එනිසා ඔබගේ වේදනාවට තේරුමක් තියෙනවා. ඔබගේ කඩා වැටීමට තේරුමක් තියෙනවා. ඔබගේ ඒ දකින්න මේ ව්‍යසනයට තේරුමක් තියෙනවා. ඒක තාත්තත් එක්ක ඉඳලා ඒ දිහා බලමු. ශුද්ධාත්මයන් තුළ එක සිද්ධියක් නෙමෙයි. ඒ හැම සිද්ධියකටම අයිතිය ස්වාමීන් වහන්සේට දීලා උන්වහන්සේගේ අතින් බාරගමු. ඔබ හැම තිස්සෙම ඔබට රිද්දද්දී, ඔබ පාවිච්චි කරද්දී, ඔබව තලද්දී, ඔබව රවට්ටද්දී, ඔබව දාලා යද්දී, ඔබ එපා කරද්දී කියන තාත්තේ මට අමාරුයි, මට රිදෙනවා. හැබැයි මම දන්නවා මේ හැම සිද්ධියකින්ම වහන්සේ යහපත් දෙයක් මගේ ජීවිතේ කරනවාමයි කියන විශ්වාසයත් එක්ක ඉන්න. ඔබට පුළුවන් ඔබගේ හතුරට ඒ දවසේ ප්‍රේම කරන්න. සතුරුකමට වඩා දේවතාවගේ ආදර සලස්ම ඒ හරියේ ඒක හරහා ඔබ අත්දකිද්දී ඔබට පුළුවන් වෙනවා ඒ විදිහට ආදරය කරන්න ප්‍රේමවන්තයිනි. අපි මේ වචනය අයිති කරගමු. පන්රු පිදීම. සහෝදරවරණි, මගේ සහභාගයාගේ සිර බල ඇති දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් කළ සඳහාද අපරත්මයන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවයට ප්‍රයෝජනයක් වන සඳහාද
ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. දයාවන්ත දෙවි ස්වාමීනි, ඔබ වහන්සේ හමු වෙයි අප දක්වන අපගේ මෙහෙවර කරුණාවෙන් පිළිගත මැනව. මෙම පුද පඬුරු ගැන ඔබ වහන්සේ ප්‍රසන්න වී අප හද තුළ ඔබ වහන්සේ කෙරෙහි වූ ආදරය වැඩි වර්ධනය කළ මැනව. මෙකිදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. ඔබගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ඒ යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි, සියලු බල ඇති සදා ජීවමාන දෙවි ස්වාමීනි, සෑම කලෙහිද සෑම තැනදීද අප වහන්සේට ස්තුති පිදීම සැබවින්ම යෝග්‍යය සාධාරණය ගැලවීමදායකය. උන්වහන්සේගේ මරණය අපි ප්‍රේමෙන් සීකරමු. උන්වහන්සේගේ උත්ථානය අචල විශ්වාසයෙන් ප්‍රකාශ කරමු. උන්වහන්සේ නැවත පැමිණෙන දින ස්ථීරව බලාපොරොත්තු වෙමු. එහින් ස්වර්ග වාසී සියල්ලන් සමග ඔබ වහන්සේට ප්‍රශංසා කරමින් ඔබ වහන්සේගේ මහිමය අපි නිරතුරු මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධය, සුවිශුද්ධය. ලෝකාග්‍ර දෙවි ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය. අහසත් පොළොවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වර්ධමානෝ භාග්‍යවන්තය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාබර වයද සිටින්නේමු. අප එසේ අදනුයේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන වහන්සේට තුති පුදමිනය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමයෙන් ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනේ, මාගේ දෙවියනි, රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සමමයෙන් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව උද අනන්තෝද ගිවිස්සු මේ මාගේ රුධිර කුසලානයයි. පොකමව සඳහා බුදේසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගරුන් ලබන්නේ මසී කිරීම පිණිස මෙ සිදු කරන්න. මාගේ ස්වාමිනේ, මාගේ දෙවියනි, විශ්වාස කරන අපි රහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ කුතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්තාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. ඒහින් පියාණන් වහන්සේගේ මරණ උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු.
ස්වාමිනී මුළුලුවේ පැතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව සීකර මැනව. ෆ්‍රැන්සිස් නැමැති අපගේ පුදු පියාණන්ද මැල්කම් රංචිත් නැමැති අපගේ අගරදුගුරුතුමන්ද සහායක රදුගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සැලසුන මැනව. නැස්සිගිය සියලු දෙනා සීකර යාඥා කරමු. කරුණාව සංගතයෙන් මේ මොහොත වෙනකොට නැතිවෙච්ච 4,39,835 දෙනෙක් මේ මොහොත වෙනකොට ප්‍රේමාන්තේනි. හැම ආත්මයක්ම සීකරමු. අපේ පවුල් වලින් වියව වෙච්ච හැම කෙනෙක්වම සීකරමු. උතානේ බලාපොරොත්තු ඇතිව මේගේ අපගේ ආදර සහෝදර සහෝදරයන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර. වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට උන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කනි මරියාවන්ද එතුමගේ දම්පතීන් වන ජොසේ මොනිතුමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන්හි වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙව් වූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තාදුනා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දේවා වදාළ මැනව. දොත්මුදුන් දෙන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන්න් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. ගැලවීම දායකන පනතින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගදී මෙන්වල වේදිත වේවා. අපගේ දා භෝජනය අප්‍රදානය කළ මැනව වර්ධ කරන අයගේ වැරදි කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව අපස්ථාවන්ට අස්වීමට අපට නොදී අයහපති නම මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපති නම මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙනෙමින් අපි ආයෙදිමු. පිට බහසගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම් පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලොම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමේද සදාටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් මත අවදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ සබාවේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදිම සබාවට විශේෂයෙන් අපගේ ජීවිතය ඇතුළාන්තයට ඔබ වහන්සේගෙන් පමණක් ලැබෙනා වූ සාමයද සමගියද දාන කරන්නට කරුණා කළ මැනව. වහන්සේ සදාහටම වැඩවසන සේක රජකම් කරන සේක. ජේසුස් විතරක් දෙන්නට පුළුවන් ඒ සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපේ කිනකාර දයාබර සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජපාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජපාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජපාලකයන්නි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ලොවේ පව් දුර්ලන්නට වැඩි ආවතනන් වහන්සේ අජ බාලකයාණන්ගේ භෝජනයට කැඳවීමලත් අපි භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි.
එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගන්නට සමාජ දුරස්ථභාවය තියලාගෙන එන්න ගරාදිවට ගාව කතිර තියෙනවා එතන දන ගහන්න මාසික දාගෙන එන්න එතනට ඇවිල්ලා මාසික එක ගලව ගන්න පුළුවන් සප්‍රසාද වහන්සේ අතට ලබා ගන්න අය මම කිව්වාසේ වම් අත උඩින් තියෙන්න ඕනේ දකුණු අත යටින් තියෙන්නට ඕනේ පියතුමා වම් අත උඩින් සප්‍රසාද වහන්සේ තිබ්බයින් පස්සේ ඔබ දකුණු අතින් අරගෙන ලබා ගන්න දිවට මාසිව ලබා ගන්න සදහැවතුන් මාස්කෙක් ගලවල ආමෙන් කියා පිළිවෙලට සප්‍රසාද වහන්සේව ලබා ගන්න. ඔබට නිදහස තියෙනවා කැමති විදිහට ජේසුව ලබා ගන්න.
ස්වාමින් වහන්සේ මාගේ රැකවරණයද සරණයද වනසේක. උන්වහන්සේ මාගේ විමුක්තිදායකයා නොය. මාගේ දෙවියෝ මාගේ ආධාරය වනසේක. අපි ආඥා කරමු. විමුක්තිදායකයන්න් වූ ස්වාමීනි, වහන්සේගේ දිව්‍ය ඖෂධයෙන් අප සැම සුවපත් කළ මැනව. අපගේ අදමිටු ගතිවලින් අප මුදාලුව මැනව. සියලු යහපත වෙත යමු වන සඳහා වහන්සේ අපගේ සරණ වූ මැනව. මෙකෙදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා. ඔබ සමගද වනසේක්. සියලු බල ඇති දෙවියන් මහෝත්තමයන්න් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ සෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසෙක්වා. ආමෙන්. යන්න සාමයත් උනාසගේ ආදරයත් තුළ ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අවසාන ගීතිකාවෙන් පසුව අපි සප්‍රසාද වන්දනාව සිදු කරනු ලබනවා රාත්‍රී 9 දක්වා. අවසාන ගීතිකාව. Suradhuan
ජීවමාන ජේසු ඉස්සරහා අපි ඉන්න මේ මොහොතේදී අද උන්වහන්සේ ඔබගේ මගෙන් ඉල්ලන වචනය ඔබට මට කියන වචනය ඔබගේ සතුරාට ප්‍රේම කරන්න ඔබ කොච්චර හතුරුකම් කරත් උන්වහන්සේ ඔබට ආදරෙයි. උන්වහන්සේට ලොකුම හතුරුකම කරේ ඔබයි මමයි. ඒත් උන්වහන්සේ ආදරෙයි. ඒ ස්වාමීන් වහන්සේට අපි නමස්කාර කරමු. උන්වහන්සේට ජීවිතයේ අයිතිය දීලා අපි නමස්කාර කරමු. ජේසුනි ඔබ ආදරේ මා දිව්‍ය බලයයි. ජේසුනි ඔබ ආදරේ මා දිව්‍ය සවියයි. ජේසුනි ඔබ ආදරේ මා දිව්‍ය බලයයි. ජේසුනි ඔබ ආදරේ මා දිව්‍ය බලයයි. ජේසුනි ඔබ ආදරේ මා දිව්‍ය සවියයි. ජේසුනි ඔබ ආදරේ මා දිව්‍ය සවියයි. වන්දනාවේ සියලු දෙනාම වන්දනාවේ මුළු හදවතින් වන්දනාවේ මුළු බුද්ධියෙන් වන්දනාවේ මුළු බුද්ධියෙන් වන්දනාවේ මුළු වීර්යයෙන් වන්දනාවේ මුළු වීර්යයෙන් වන්දනාවේ ජේසු 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 ජේසු
Jesu, 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 Jesu. Cuman Swami ini bahasa kriya karana meratriya bahasa ke adare purana mage Shivaman Swami ini හැම තුවාලයක්ම හැම රැවටීමක්ම මගේ ජීවිතේ හැම විනාශයක්ම බාස්ගේ දෝතර දෙනවා මගේ ජේසු ඒ වේදනාව ඒ පීඩාව තනිකම ස්වාමීනි වහන්සේට ඔස්සවනවා මේ රාත්‍රියේදී මගේ ස්වාමීනි වහන්සේ ක්‍රියා කරන්න වහන්සේ ක්‍රියා කරන්න මගේ සිතුවිලි වලට එහා වහන්සේ ක්‍රියා කරන බව අයිති කරගන්නවා මගේ ස්වාමීනි ඒ වහන්සේමයි වහන්සේගේ ආදරයයි ස්තුති ස්වාමීනි ස්තුති ස්වාමීනි ස්තුති ස්වාමීනි ජේසු ජේසු මගේ ආදර ප්‍රමාන්තයනේ ඔබගේ ජීවිතයේ ඒ දරන්න බැරි වේදනාව කාටත් කියාගන්න බැහැ ඒ දුක ඒ අසාධාරණය ඒ වැටිච්ච රැවටිල්ල ජේසුට කියන්න උන්වහන්සේ හැම දෙයක්ම යහපතට පෙන්නනවා මෙච්චර කල් ඔබ දැක්කේ ඒ දේ කරපු කෙනාව පුදුමාකාර වෛරයක් තරහකින් හිටියේ අද ජේසු දිහා බලන්න ඔබගේ ජීවිතය අයිති එක්කෙනාට නෙමෙයි යක්ෂයාට නෙමෙයි ඔබගේ ජීවිතය අයිති ජේසුට ඒ ජේසු දිහා බලන්න බය වෙන්නට එපා කලබෙන්නට එපා ඒ පුදුම දේ උන්වහන්සේ කරනවාමයි විශ්වාසයෙන් අයිති කරගන්න ඔබ ඒ සිද්ධිය උන්වහන්සේට දෙනවා කියන්නේ ඔබව රවට්ටපු පාවිච්චි කරපු ඔබව බරිද්දපු එක්කෙනාට සමාව දෙන්න නැතුව ඔබගේ අතේ තියෙන දේ උන්වහන්සේට දෙන්න බෑ ඒකයි උන්වහන්සේ කියන්නේ සතුරාට ප්‍රේම කරන්න එක්කෙනාව මට දෙන්න ඔබගේ සිතුවිලි වල අල්ලගෙන ඉන්න නැතුව මට බාර දෙන්න බාර දීලා එදහස් වෙන්න මගේ ආදර ප්‍රේමාන්තයනි ඔබගේ දකුණු අත ජේසුට දික් කරන්න හැම දෙයක්ම ජේසුට විසි කරන්න කෑ ගහලා අපි කියමු ජේසු 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 Jesu, 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 Jesu. Mage ආදර ප්‍රමාන්තන බගේ අද්දක පපුවේ තියාගන්න. ජයමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි ඉන්නේ. විශ්වාස කරන්න. ඒ වෙච්ච දෙයට වඩා ජේසුගේ ආදරය විශාලයි. රතු මුහුද මැද පාරක් හදපු ස්වාමීන් වහන්සේ හෝරේ පර්වතයෙන් ජලය ගත්ත ස්වාමීන් වහන්සේ
ඒ ප්‍රාතිහාරය අද කරනවාමයි. විශ්වාස කරන්න. මොනවා හරි කරනවාමයි මගේ ජේසුව අනිවාර්යෙන්. මොනවා හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යෙන්. හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යෙන්. මොනවා හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යෙන්. මොනවා හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යෙන්. තේරෙන්නෙත් නෑ. තේරෙන්නෙත් නෑ. වැටහෙන්නෙත් නෑ. පේන්නේවත් නෑ. එනමුත් විශ්වාසයි මගේ ජේසු. කෑ ගහලා විශ්වාසයෙන් ජේසු දිහා බලලා. මොනවා හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යෙන්. මොනවා හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යෙන්. මොනවා හරි කරන දිගටම ගායනා කරන්න. සුදි ස්වාමීනි ප්‍රශංසා කරමු අපි. ලෑබ්දිරට සුවා සුදි කරන්න විශ්වාසය සුදි කරමු. මගේ ස්වාමීන් වහන්සේ ඇසුම් වේවා ස්වාමීනි නමස්කාර වේවා. හලෙලූයා හලෙලූයා එල් ෂඩායි වාචීවමාන ස්වාමීන් වහන්සේ වාසයේ බලය අපි ආයිත් කරගන්න මගේ ස්වාමීනි. ඒ ආදර දොර රැඳෙනවා මගේ දෙවියන් වහන්සේ. අද මේ රාත්‍රිය ඒ අත්දැකීම මගේ වෛරය වාසයේ ශුද්ධාත්ම ජලධාරාවෙන් නිවාලා පාස්ට ආදරය කරන්න පාස්ගේ සැලැස්ම විශ්වාස කරන්නද මාව නිදහස් කරන නිසාම මගේ ස්වාමීන් වහන්සේ වාසක සූදි මහිමය වේවා ප්‍රශංසා වේවා ස්වාමීනි. හලෙලූයා 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 ඇසුම් වේවා ස්වාමීනි නමස්කාර වේවා. හලෙලූයා හලෙලූයා ස්තුති ස්වාමීනි මහිමාන්විතයි රාජාති රජිත නොබයි දෙපාති දෙවිත නොබයි ස්තුති ස්වාමීනි. හලෙලූයා හලෙලූයා දැක්නද ගන්න රතු මොහොතයි ඉදිරි. රතු මුහුදයි ඉදිරියේ හමුදාවයි පසුපසේ මොනවා කරන්නද නෑ මට වැටහෙන්නේ. නැවත ගායනා කරන්න රතු මොහොතයි ඉදිරි. රතු මුහුදයි ඉදිරියේ හමුදාවයි පසුපසේ මොනවා කරන්නද නෑ මට වැටහෙන්නේ. මොනවා හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යෙන්. මොනවා හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යෙන්. මගේ ආදර ප්‍රමාතයනේ විශ්වාස කරන්න. මේ ලෝකේ කිසිම කෙනෙක්ට බෑ ජේසුගේ සැලැස්මට එහා යන්න ඔබගේ ජීවිතයේ. ඔබ බාර වෙලා තියෙන උන්වහන්සේට නම්. ඔබ අයිති වෙලා තියෙන උන්වහන්සේට නම්. කිසිම කෙනෙකුට බෑ කටහොට දාන්න උන්වහන්සේගේ සැලැස්මට. හැබැයි ඔබට නිදහස තියෙන්නේ. ඔබ සිද්ධිය තුළ බාර වෙන්නේ උන්වහන්සේටද? සිද්ධිය තුළ බාර වෙන්නේ නපුරටද? පුද්ගලයන්ටද කියලා. ඒකයි කුරුසේදී ජේසු කිව්වේ තාත්තේ ඔබ වහන්සේගේ හස්තයට මගේ ආත්මය බාර කරනවා කියලා. එනිසා මේ වෙලාවේ ඔබගේ හැම සැලැස්මක්ම හැම බයක්ම චකිතයක්ම සැකයක්ම උන්වහන්සේට බාර දෙන්න. හැබැයි වෛරයක් හිතේ තියෙන තැන
තරාවක් හිතේ තියෙන තැන ඔබට බාර දීලා නැහැ කියන උන්වහන්සේට තාම මේ රාත්‍රිය උන්වහන්සේට ඒ බාර දීලා ස්තුති කරන්න. ඔබගේ ජීවිතයේ ප්‍රශ්නය ඔබගේ ජීවිතයේ අරගලයට හා ස්වාමීන් වහන්සේ ක්‍රියා කරනවා. ගොල්ලියත් ලව වට්ටපු ස්වාමීන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන නිසාම ඒ හැම සිද්ධියක්ම උන්වහන්සේට බාර දීලා උන්වහන්සේට ස්තුති කරන්න. දෑතියට ඔස්සවලා අපි ස්තුති කරමු. ජීවමාන ජේසු ඉස්සරහා නමස්කාර කරමු. ස්තුතියි ස්වාමීනි, මහිමය වේවා, ප්‍රශංසා වේවා ස්වාමීනි, නමස්කාර වේවා. හalleluya hallelujah 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 hallelujah. ස්තුති ස්වාමීනි, මහිමය වේවා, ප්‍රශංසා වේවා ස්වාමීනි. උන්වහන්සේ පින්නනවා තමගේ එක්කසුපන් සහෝදරිය අක්කත් එක්ක තරහ කෙනෙක්. උන්වහන්සේ කියනවා මේ රාත්‍රිය මං ඔබ පෙරලනවා. ඔබගේ ජීවිතය අලුත් දෙයක් කරනවා. හැබැයි ඔය වෛරය තරහ බාධාවක් වෙලා තියෙනවා. අද මං ඔබට බලය දෙනවා. එයාකට කතා කරලා සමාව දෙන්න. ඔබ සමාව ඉල්ල ගන්න. ඔබගේ ජීවිතේ මම අලුත් දෙයක් කරනවා කියලා ස්වාමීන් වහන්සේ කතා කළා කියනවා. ස්තුති ස්වාමී. හalleluya hallelujah. ප්‍රශංසා වේවා ස්වාමී. hallelujah hallelujah hallelujah. උන්වහන්සේ කතා කරනවා ඔළුවේ දකුණු පැත්තේ දැඩි වේදනාවක ඉන්න කෙනෙක්. නමස්කාරය තුළ උන්වහන්සේ ඔබ මුළුමනින්ම සුව කරලා නිදහස් කරලා ඉවරයි කියලා කියනවා. ස්තුති ස්වාමී. ප්‍රශංසා වේවා ස්වාමී. නමස්කාර වේවා ස්වාමී. hallelujah 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 hallelujah. බඩවැල් වල තුවාල හැදිලා ලොකු අපහසුතාවකින් ඉන්න කෙනෙක්ව මේ නමස්කාරය තුළ ස්වාමීන් වහන්සේ මුළුමනින්ම සුව කරලා නිදහස් කරනවා. ජීවමාන ජේසු වහන්සේට ස්තුති මගේ ස්වාමීනි. වහන්සේට ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, ප්‍රශංසා වේවා ස්වාමීනි. hallelujah hallelujah hallelujah. ප්‍රශංසා වේවා ජේසු. වහන්සේමයි, වහන්සේගේ ආදරයයි. නමස්කාර වේවා ස්වාමීනි. hallelujah. ප්‍රශ්නය ගොලියත් වගේ. ප්‍රශ්නය ගොලියත් වගේ මා පුංචි දවිදුසේ සටන සමිඳුන්ගේ එය මාදහන්නේ. හැමෝම කෑගල කියමු. ප්‍රශ්නය කොලියත් වගේ මා පුංචි දවිදුසේ සටන සමිඳුන්ගේ එය මා අදහන්නේ. මොනවා හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යයෙන්. ස්තුති කරමින් ගායනා කරමු. මගේ ස්වාමීන් වහන්සේ වාසය ස්තුති ස්වාමීනි. hallelujah hallelujah hallelujah. ප්‍රශංසා වේවා ස්වාමීනි. ජීවමාන ආදරය වාසගේ මයි ස්වාමීනි. ප්‍රශංසා වේවා. Shalom Shaddai, Shalom Shaddai, Shalom Shaddai. Praise you Jesus. වහන්සේ මයි ස්තුති ස්වාමීනි. නමස්කාර වේවා ස්වාමීනි. hallelujah hallelujah hallelujah. මොනවා හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යයෙන්. ස්තුති ස්වාමීනි. නමස්කාර වේවා. hallelujah. අපේ උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගන්නෙමු. Oh
වහන්සේ සදා කාලයටම වන්දනා නමස්කාර ආරාධනා අත් වේවා. නමෝ මරියනි ප්‍රසාද පුර්ණවන්තයනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරින් ආශිර්වාද ලදී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වංචේ ආශිර්වාද ලද්දාමෙන් සාන්ත මරියනි දේ මෑණියනි පාපය අපදේශා දැනුත් අපේ මරණ වේලෙදි ත්‍යාඥා කළ මැනවාමෙන් ප්‍රේමවන්තයනි සිකුරාදා රාත්‍රී පූජාවට පසුව අපි ප්‍රශංසාව සිදු කරනු ලබනවා. හැබැයි සමාජ දුරස්ථභාවයත් එක්ක ඒ හැම දෙයක්ම සිදු වෙන්නේ දිව්‍ය පූජාවට එන්න කියපු අයට එන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශංසාවට සහභාගී වෙන්න කැමති අය සහභාගී වෙන්නට හැකියාව තියෙනවා. සිකුරාදා රාත්‍රී 7ට ප්‍රශංසාවෙන්. ස්තුතියි ජේසුස් පිළිබඳව කෙරෙහිම.